ආයිබෝවන් තෙරුවන් සරණයි දහම් පාසල් අවසාන බෞද්ධ සංස්කෘතිය තුන්වෙනි පාඩමේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙන්නේ. 3.2 ආවාහ විවාහ චාරිත්‍ර. තරුණයෙකුට පිටතින් තරුණියක ගෙනවිත් සරණ කර දීම ආවාහ නමින්ද. තරුණයෙකුට පිටතින් තරුණියක ගෙනවිත් සරණ කර දීම ආවාහ නමින්ද. තරුණියක පිට තරුණියෙකුට සරණ කර දීම විවාහ නමින්ද හැඳින්වේ. ආවාහ කියලා කියන්නේ තරුණයෙකුට තරුණියක් ගෙනවිත් සරණ කර දීම, තරුණියකට පිට තරුණයෙකු සරණ කර දීම විවාහය කියලා කියනවා. ආවාහ විවාහ නැමැති මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධයට ඈත අතීතයේ සිටම ඉන්දීය සමාජයේ නීති රීති තිබූ බව පෙනේ. ආවාහ විවාහ නැමැති මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධයට අතීතයේ ඉඳලම ඉන්දියාවේ සමාජ නීති රීති තිබිලා තියෙනවා. මේ සිරිත් රාශියක් යම් යම් වෙනස්කම් ඇතිව වර්තමාන අපේ සමාජයේද දක්නට ලැබේ. ඉන්දියාවේ තිබුණු නීති රීති යම් යම් වෙනස්කම් සහිතව අඩු වැඩි වශයෙන් වෙනස් වෙලා අපේ රටේ සමාජය තුලත් දක්නට තියෙනවා. ආගමික කටයුතු වලට පුතෙකු ලබා ගැනීම, පරම්පරාව ගෙන යාම හා රති සැප විඳීම විවාහයේ පරමාර්ථය බව වේද සාහිත්‍යයේ දැක්වේ. වේද සාහිත්‍යය දැක්වෙනවා විවාහයේ පරමාර්ථ විදිහට ආගමික කටයුතු වලට පුතෙකු ලබා ගැනීම සහ පරම්පරාව ගෙන යාම සඳහා රති සැප විඳීම අරමුණු කරගෙන තමයි විවාහය සිද්ධ කරගන්නේ. මේ පිළිබඳ අදහස් විවිධයි. කාන්තා ජීවිතයෙන් අර්ධයකි. කාන්තාව ජීවිතයෙන් අර්ධයකි. මිනිහෙක් භාර්යාවක් පාවා ගන්නා තුරු මිනිසෙක් භාර්යාවක් සරණ පාවා ගන්නකම් සම්පූර්ණ මිනිසෙක් නොවේ. අවිවාහකයා සමාජයට වැඩදායක නොවේ. කාන්තාවක් ජීවිතයේ අර්ධයක් විදිහට සලකනවා. මිනිසෙකු භාර්යාවක් ගෙනාවට පස්සේ තමයි ඒ මිනිසා සම්පූර්ණත්වයට පත් වෙන්නේ කියලා. ඒ වගේම අවිවාහකයා සමාජයට වැඩදායක නොවන කෙනෙක් විදිහට වේද සාහිත්‍යයේ උගන්වලා තියෙනවා. යන අදහස් මෙකලද සමාජය තුල පවතී. මේ කාලයේදීත් ඒ අදහස සමාජයේ පවතිනවා. අවිවාහකයා වගකීමක් නොදරන බැවින් සාමාන්‍ය ගැමි සමාජයේ වුවද පිළිගැනීම අඩුයි. සාමාන්‍ය අවිවාහක පුද්ගලයා වගකීම් රහිත කෙනෙක් විදිහට කටයුතු කරන නිසා අවිවාහක කෙනාව ඒ තරම් පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ. සෑම බුදුවරයෙකුම බුද්ධත්වයේ ලැබීමට පළමු විවාහ ජීවිතයට ඇතුළුව පුතෙකු ලබා තිබීම පැරණි ඉන්දීය සමාජයේ අදහස් වලට එකඟ වීමක් විදිහට හිතන්න පුළුවන්. සෑම බුදුවරයෙක්ම බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝධිසත්ව කාලයේදී විවාහ ජීවිතයට ඇතුළු වෙලා පුතෙකු ලබා ගත්තට පස්සේ තමයි ගිහිගේ අතහැරලා ගිහිල්ලා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒක පැරණි ඉන්දියානු සමාජයේ තිබුණු අදහස් වලට එකඟ වීමක් විදිහට දක්වන්න පුළුවන්. සුදුසුකම් ගුණවත් උගත් තරුණයා ආවාහයක් කර ගැනීමට සුදුසුය යනු සාමාන්‍ය මතයයි. සාමාන්‍ය උගත් ගුණවත් තරුණයෙක්ට තමයි ආවාහයක් කරගන්න පුළුවන්, තරුණියක් ගෙන එන්නට පුළුවන්. එහෙත් කොළය, රූසපුව, ධනය යන මේවා සලකන අතර කොළය, රූසපුව සහ ධනය සැලකුවට ශිල්ප ශාස්ත්‍ර නොදැනීම පිරිමියෙකුට ආවාහයක් කර ගැනීම සඳහා සුදුසුකමක් නොවූ බවද පෙනේ. කුලය උසස් වුණත්, රූසපුව තිබ්බත්, ධනය තිබ්බත් ආවාහයක් කර ගැනීමේදී තරුණයාට බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒකට හේතුව ශිල්ප ශාස්ත්‍ර හදාarලා නැත්නම් ඒ තරුණයාට ආවාහයක් කර ගැනීමේදී යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. සිදුහත් කුමරු ශිල්ප දක්වන තුරු ඔහුට මනාලියක තෝරා ගැනීම සඳහා සිය දූවරුන් සරසා එවීමට ශාක්‍ය රජදරුවෝ අකමැති වූහ. සිදුහත් කුමාරයා ශිල්ප දක්වන තුරු මනාලියක් විදිහට තමන්ගේ දියණිවරු සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට සරණ කර දෙන්න ඒ දූවරුන්ගේ දෙමව්පියෝ වෙච්ච ශාක්‍ය රජදරුවෝ කැමති වෙලා නැහැ. ජාතකට්ට කතාවේ එන කතාවක එක් බමුණෙකුගේ දූවරු 4 දෙනෙක් පිරිමි 4 දෙනෙකු පැතූහ. ජාතකට්ට කතාවේ සඳහන් වෙනවා එක්තරා බමුණෙක් දූවරු 4 දෙනෙක් ඉන්න බමුණෙක්
ඒ දූවරු 4 දෙනා පිරිමි 4 දෙනෙක් ප්‍රාර්ථනා කළා. ස්වාමිවරු 4 දෙනෙක් ප්‍රාර්ථනා කළා. එකෙක් රූපත්‍ය. එක්කෙනෙක් හරිම ලස්සන කෙනෙක්. එකෙක් වැඩි හිටිය. එක්කෙනෙක් වැඩි මහලුයි. එකෙක් වංශවත්. එකෙක් සිල්වත්. දූවරුන් දිය යුත්තේ කෙබඳු කෙනෙකුට දැයි බමුණා බුදුරදුන්ගෙන් විමසීය. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මෙන්න මේ වගේ 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ලස්සනයි, එක්කෙනෙක් වැඩි මහලුයි, එක්කෙනෙක් වංශවත්, එක්කෙනෙක් සිල්වත්. මේ 4 දෙනාගෙන් කාටද දෙන්න ඕන කියලා ඇහුවා. බුදුරදුන් කියා සිටියේ රූපත්කමත් හොඳයි, වැඩිහිටිකමත් හොඳයි, කුලවත්කමත් નિසරු නොවේ. එහෙත් අපට නම් වැදගත් වන්නේ සිල්වත්කමය. බුදුරජාණන් වහන්සේගේ පිළිතුරුනේ මේ බමුණට ලබා දෙන්නේ රූපවත්කම, රූමත්කම හොඳයි, වැඩිහිටිකමත් හොඳයි, කුලවත්කමත් નિසරු නොවේ. එහෙත් අපට නම් වැදගත් වෙන්නේ සිල්වත්කම කියලා. මනාලියකගේ සුදුසුකම් වශයෙන් රූපලාවන්‍ය, නැනවත්කම, හොඳ ගතිගුණ, පිරිසිදු චරිතය හා සෞඛ්‍ය. රූපලාවන්‍ය වලින් අලංකාරවත් වීම, නැනවත්කම තිබීම, හොඳ ගතිගුණ තිබීම, පිරිසිදු චරිතවත් කෙනෙක් වීම සහ සෞඛ්‍ය සම්පන්න කෙනෙක් විය යුතුයි තරුණියක් විදිහට. පෙර සිටම උසස් කොට සැලකූ බව පෙනේ කියන ගුණධර්ම ඉස්සර ඉඳලම උසස් ගුණධර්ම විදිහට උසස් දේවල් විදිහට සලකලා තියෙනවා. හොඳ බෞද්ධයෝ නම් අදත් විවාහාභිමුඛ දෙදෙනාගේ හොඳ ගතිගුණ හා යහපත් චරිතයට මුල් තැනක් දෙති. හොඳ බෞද්ධයෝ අදත් විවාහය ඉදිරියේ ඉන්න දෙන්නගේ ගතිගුණ චරිතවත්කම ගැන හොයලා බලනවා. සම වයස් හෝ ඉතා අඩු වයස් පරතරයක් ඇති ගැහැණු පිරිමි විවාහ ජීවිතයට ඇතුළත් වීම සුදුසුය යනු බෞද්ධ සමාජයේ ඇති අදහසයි. සම වයස් හෝ ඉතා අඩු වයස් පරතරයක් ඇති ගැහැණු පිරිමි විවාහ ජීවිතයට ඇතුළත් වීම. සම වයස් හෝ ඉතා අඩු වයස් පරතරයක් ඇති අය විවාහ ජීවිතයට ඇතුළත් විය යුතුයි කියන අදහස බෞද්ධ ඉගැන්වීම. සිදුහත් කුමරු හා යසෝදරාවන් විවාහ ජීවිතයට ඇතුළු වූයේ දෙදෙනාම 19 වයසේදී. අවුරුදු 16දී තමයි යසෝදරා දේවිය සහ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ විවාහයට පත්වෙන්නේ. යෞවනයේ පසු කළ කෙනෙකු ලාබාල කතක් ආවාහ කර ගැනීම පිරිහීමට හේතුවක් වන බව අතීත යොම්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්හනින් තස්සායිස්සාන සුපති තං පරාභවතෝ මුඛං අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඉස්සාන සුපති තං පරාභවතෝ මුඛං. සුත්ත නිපාතයේ පරාභව සූත්‍රයේ සඳහන් වෙන අතීත යොබ්බනෝ පෝසෝ යෞවන වයස ඉක්මවා ගිය කෙනෙක් ආනේති තිම්බරුත්තනින් තිඹිරි ගැටවන් පියවුරු ඇති තරුණියක් විවාහ කරගන්නේ නම් තස්සා ඉස්සාන සුපති ඔහු පිරිහීමට පත්වෙන් ඔහුගේ ඉසුරු විනාශයට පත්වෙන් තම් පරාභවතෝ මුඛං ඒ පිරිහීමට හේතුවක් වන්නේ යන ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ පරාභව සූත්‍රයේනි. පරාභව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විදිහට දේශනා කරලා තියෙනවා. ඥාති විවාහ ඇවැස්ස නෑනා හා ඇවැස්ස මසිනා අතර විවාහය සිංහල බෞද්ධ සමාජයේ නොයෙක් පිට දක්නට ලැබේ. ඇවැස්ස නෑනා සහ ඇවැස්ස මස්සිනා කියන ඥාතීත්වය මත සිද්ධ වෙච්ච බොහෝ බෞද්ධ විවාහ ගැන අපිට අහන්න ලැබෙනවා. කිඹුල්වත් නුවර හිඳිනා රජදරුවෝ මාගේ මලුන් හෙයින් තොපගේ මයිලෝය උන්ගේ දූ ඇත්නම් තොපට බිසෝ කරවයි කිව්ය. කිඹුල්වත් නුවර හිඳිනා රජදරුවෝ මාගේ මලුන් හෙයින් තොපගේ මයිලෝය උන්ගේ දූ ඇත්නම් තොපට බිසෝ කරවයි කිව්ය. යන සද්ධර්ම රත්නාවලී පාඨයෙන් මේ සිරිත පෙර සිටම පැවති බව අපිට තේරෙනවා, අපිට පැහැදිලි වෙනවා. සහෝදරයන් දෙදෙනෙකුගේ දරුවන් අතර හා සහෝදරයන් දෙදෙනෙකුගේ
දරුවන් අතර ආවාහ විවාහ සිදුවීම සිංහල බෞද්ධ චාරිත්‍රවලට එකඟ නොවේ. සහෝදරයන් දෙදෙනෙක්ගේ දරුවන් අතර සහ සහෝදරයන් දෙදෙනෙක් අතරේ සහෝදරයන් දෙදෙනෙකුගේ දරුවන් අතරේ ආවාහ විවාහ කටයුතු සිද්ධ වීම ඒ තරම් අගය කරලා නැහැ සිංහල බෞද්ධ සමාජයේ. පැරණි බෞද්ධ සාහිත්‍ය නම් අතරින් පතර සහෝදර සහෝදරියන් අතර විශේෂ හේතුන් නිසා සිදු වූ ආවාහ විවාහ දක්නට ලැබේ. සාහිත්‍යයේ පැරණි බෞද්ධ සාහිත්‍යයේ නම් අතරින් පතර සහෝදර සහෝදරියන් අතර විශේෂ හේතුන් නිසා සිදුවෙච්ච ආවාහ විවාහ ගැන අහන්න ලැබෙනවා. දායාද විවාහයක් තීරණය කිරීමේදී අතීතයේ කෙසේ වුවත් මෙම වාණිජ්‍ය යුගයේදී බොහෝ කෙනෙකුගේ සැලකිල්ලට භාජනය වී ඇත්තේ දායාදයයි. ආවාහ විවාහ කටයුතු වලදී අතීතයේ කෙසේ සිද්ධ වුණත් මේ වාණිජමය යුගයක් තමයි වර්තමානයේ තියෙන්නේ. මේ වාණිජ්‍ය යුගයේ බොහෝ දෙනෙකුගේ සැලකිල්ලට භාජනය වෙනවා දායාදය. විවාහයේදී ආවාහයේදී දායාදය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. වෛදික සමාජයේ නම් වැඩි වශයෙන් දායාද දී ඇත්තේ මනාලයා හෝ මනාලියගේ පියා විසින් මනාලියගේ දෙමව්පියන්ටය. වෛදික සමාජයේ ගත්තොත් වැඩි වශයෙන්ම දායාද දීලා තියෙන්නේ මනාලයාගේ හෝ මනාලියගේ පියා. බෞද්ධ සාහිත්‍ය තුළද එබඳු සිරිත් දක්නට ලැබේ. බෞද්ධ සාහිත්‍ය තුලත් ඒ වගේ සිරිත් දකින්නට ලැබෙන අවස්ථා බොහෝමයක් තියෙනවා. කුස රජු පබාවතී ලබාගත්තේ රන් රුවක් ඇගේ දෙමව්පියනට තුටු පඳුරක් වශයෙන් යැවීමෙනි. කුස රජු පබාවතී ලබාගත්තේ රන් රුවක් ඇගේ දෙමව්පියනට තුටු පඳුරක් වශයෙන් යැව්වට පස්සේ මනාලියගේ පියා මනාලයාට දෑවැද්ද දුන් අවස්ථාද ඇත. මනාලියගේ පියා මනාලයාට මනමාලයට දෑවැදි දුන්නු අවස්ථාත් තියෙනවා. කොසල් රජු බිම්බිසාර රජුට දුව දුන්නේ කාසී නමැති ගමක් සමගය. කොසල් රජතුමා බිම්බිසාර රජතුමාට තමන්ගේ දියණිය විවාහ කර දෙන්නේ කාසී නමැති ගමක් එක්ක. ධනංජය සිටානම් විසාකා දියණියව විසාකාව දීක දුන්නේ මසුරන් හා වෙනත් භාණ්ඩ ගැල් 500ක් බැගින් හා ගවයින් 60000ක් සමගයයි කියා තිබේ. ධනංජය සිටුවරයා විසාකා දියණියව දීග දීලා තින්නේ මසුරන් හා වෙනත් භාණ්ඩ ගැල් 500ක් සමග 60000ක් ගවයින් එක්ක. එහෙත් මෙබඳු දෑවැදි දීම සාමාන්‍ය ජනයා අතර තිබුණේ දැයි කියනු හැකිය. සාමාන්‍ය ජනතාව අතර ඒ වගේ දෑවැදි දීමක් තිබ්බද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. දෑවැද්ද මෙකලත් බොහෝ විට දක්නට ලැබෙන්නේ පොහොසත් හා උගත් යයි කියන සමාජයේ. දෑවැදි දීම මේ කාලේදීත් ගොඩක් වෙලාවට දකින්න තියෙන්නේ පොහොසත් සහ උගත් සමාජවල. ගුණදහම් අගයන බෞද්ධ සමාජයට දෑවැද්ද එතරම් ගැළපෙන දෙයක්සේ නොපෙනේ. ගුණදහම් තමයි අගය කරන්නේ බෞද්ධ සමාජයේ. ඒ නිසා දෑවැද්දේ තරම් කාරණයක් නෙවෙයි. දෙමව්පියන් සතු ඉඩම් කඩම් හා ධනෙ බෙදා දීම නම් බෞද්ධ සිරිතකි. දෙමව්පියන් සතුව තියෙන ඉඩකඩම් බෙදා දීම සාමාන්‍ය බෞද්ධයන්ගේ සිරිතක්. ඒ දෑවැදි විදිහට නෙවෙයි. එහෙත් ඒ දෙන්නේ විවාහ ගනුදෙනුවක් වශයෙන් නොවේ. විවාහයෙන් පසු දෙමව්පියන්ගෙන් ලැබෙන තෑගි වශයෙන් විවාහයෙන් පස්සේ දෙමව්පියන්ගෙන් ලැබෙන තෑග්ගක් විදිහට ඉඩකඩම් ඒ විදිහේ පරිත්‍යාග ලැබෙනවා. කෙසේ නමුත් මෙකල දෑවැද්ද දෙන්නේ මනාලියගේ දෙමව්පියන් විසින් මනාලයාටය. මේ කාලේදී දෑවැදි දෙන්නේ මනමාලියගේ දෙමව්පියෝ මනමාලයට. දෑවැද්ද දෙන්නේ නම් මංගල දිනේදීම ජෝතිපතීන් පෝරුවෙන් බැස්ස අවස්ථාවේදීම දීම මෙකල ලංකාවේ සමහර පෙදෙස්වල සිරිතය. දෑවැද්ද දෙනවා නම් දෙන්නේ මංගල දවසේ. මංගල දිනේ පවතින අවස්ථාවේදී ජෝතිපතීන් පෝරුවෙන් බැස්ස අවස්ථාවේදීම තමයි මේ කාලේ ගොඩක් ප්‍රදේශවල දෑවැදි දෙන්නේ. තීරණ ගැනීම සිංහල බෞද්ධයන් අතරද විවාහ පිළිබඳ තීරණ ගන්නේ වැඩි වශයෙන් දෙමව්පියන් විසිනි. සිංහල බෞද්ධයන් අතර විවාහය පිළිබඳව වැඩිපුර තීරණ ගන්නේ. කවුද ආවාහ විවාහ කර දෙන්නේ කියන එක පිළිබඳව තීරණ ගන්නේ දෙමව්පියෝ. හින්දුන් අතර මෙන් මනාලියගෙන් නොවිමසා මේ සිදු නොකෙරේ. හින්දුන් අතර නම් මනමාලියකින් අහන්නේ නැතිව ආවාහ විවාහ කටයුතු වල දෙමව්පියන්ගේ කැමැත්ත අනුව සිද්ධ වෙනවා. මනාල මනාලියන්ගේ අදහස් විමසීම අද මෙරට පවත්නා සුලභ
සිරිතකි. මනමාලයාගේ සහ මනමාලියගේ කැමැත්ත තියෙන්නට ඕනේ. එහෙම කැමැත්ත නැතිව ආවාහ විවාහ කර දීමේ සිරිත ශ්‍රී ලංකාවේ දකින්න නැහැ. පුතකුගේ හෝ දියණියකගේ විවාහ මගුල ඔහු හෝ ඇය රුචි කරන පරිද්දෙන් සුදුසු ලෙස කර දීම Tamanගේ බලවත් යුතුයකමක් විදිහට බෞද්ධ දෙමව්පියෝ කල්පනා කරනවා. පුතාගේ සහ පුතකුගේ සහ දියණියකගේ විවාහ මංගල උත්සවය එදෙන්නට රුචි විදිහට කැමති විදිහට සිදු කර දීම දෙමව්පියන්ගේ යුතුයකමක් විදිහට සලකනවා. තීරණ ගැනීමට ප්‍රථම මනාලයාගේ දෙමව්පියන් හා මනාලයා මනාලියගේ නිවසට ගොස් ආදර සැලකුම් ලැබීමත්. මනාලයාගේ දෙමව්පියන් හා මනාලියගේ නිවසට ගොස් ආදර සැලකුම් ලැබීමත්. ඒ වගේම මනාලියගේ දෙමව්පියන් හා වැඩිහිටියන් මනාලයාගේ ගෙදරට ගොස් ආදර සැලකුම් ලැබීමත්. මේ කල සිරිතයි. ඉස්සෙල්ලාම මනමාලයා මනමාලියගේ ගෙදර ගිහිල්ලා ආදර සැලකුම් ලබාගෙන එනවා. ඊට පස්සේ මනාලියගේ දෙමව්පියන් හා වැඩිහිටියන් මනමාලයාගේ ගෙදර ඇවිල්ලා ආදර සැලකුම් ලබනවා. එසේම මනාලයාගේ හා මනමාලියගේ කේන්ද්‍ර කොපි හඳහන් පරීක්ෂා කර බලා ඒවාත් ගැලපේ නම් දෙපක්ෂයේ වැඩිහිටියෝ එකතුව සුබ නැකැත් වේලාවක් බලවා මංගල දිනේ තීරණය කරනවා. ඉක්බිති විවාහාපේක්ෂක දෙදෙනාගේ නම් විවාහ ලේකම්වරයාගේ කාර්යාලයේ ලියාපදිංචි කරනු ලැබේ. ඊට පස්සේ තමයි විවාහ අපේක්ෂකව ඉන්න දෙන්නගේ නම් විවාහ ලේකම්වරයාගේ කාර්යාලයේදී ලියාපදිංචි කරන්නේ. මෙම ලියාපදිංචියෙන් දින 14කට පසු හා තෙමසකට පෙර විවාහය ඉටු කිරීම නීත්‍යානුකූල අවශ්‍යතාවයකි. සාමාන්‍ය විවාහ ලේකම්වරයාගේ කාර්යාලයේ ලියාපදිංචි කරලා ලියාපදිංචි වුණාට පස්සේ දින 14කට පස්සේ මාස 3කට ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම විවාහය සිද්ධ වෙන්නට ඕන. මංගල චාරිත්‍ර දැනට අපේ රටේ ක්‍රියාත්මක වන මංගල චාරිත්‍ර පැරණි ඉන්දීය හින්දු චාරිත්‍ර වලින් ශේෂ වූ ඒවා වේ. පැරණි ඉන්දියාවේ හින්දු චාරිත්‍ර වලින් ඉතිරි වෙච්ච චාරිත්‍ර සමුදායක් තමයි විවාහ මංගල උත්සවය හා සම්බන්ධව තියෙන්නේ. පුරාණයේදී හින්දුන්ගේ විවාහ මංගල කටයුතු වලට හින්දු පූජකයෝද සහභාගී වූහ. හින්දු පූජකයෝ සහභාගී වුණා හින්දු විවාහ මංගල උත්සවවලදී. බෞද්ධ විවාහ මඟුල් වලට භික්ෂූන් වහන්සේ සහභාගී වූ බවක් පේන්න නැහැ. එබැවින් විවාහ චාරිත්‍රවලදී සිංහලයන් භාවිත කොට ඇත්තේත් ඔවුන්ගේ ආදී මුතුන් මිත්තන් භාවිත කළ ඉන්දියානු සිරිත් විරිත්ද මිශ්‍ර වී ඇති බව පෙනේ. විවාහ චාරිත්‍රවලදී සිංහලයෝ භාවිත කරලා තියෙන්නේ අතීත මුතුන් මිත්තන් භාවිත කරපු ඉන්දියානු සිරිත් විරිත් සමග මිශ්‍ර වෙච්ච ක්‍රමවේදයක් තමයි අනුගමනය කරලා තියෙන්නේ. එබැවින් දැනට බෞද්ධයින් අතර භාවිත වන මංගල සිරිත් විරිත්වල බෞද්ධ ලක්ෂණය සොයා ගැනීම දුෂ්කර වෙලා තියෙනවා. එහෙත් සිංහල බෞද්ධයන් විවාහ මඟුල් උත්සව දිනයට ආසන්න පළමු දිනයකදී විවාහ මංගල උත්සවයේ පැවැත්වෙන්න ඉස්සෙල්ලා දවසකදී මහා සංඝයා වහන්සේ නිවසට වැඩම වාගෙන මංගල දානයක් දීමට පිළියෙල කර ගැනීම අප රට බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ. අපේ රටේ බොහෝ ප්‍රදේශවල දකින්න ලැබෙනවා. විවාහය සිද්ධ වෙන දිනට මුල් දිනයකදී ආවාහය නිමිති කරගෙන මංගල දානයක් ලබා දීම. මෙහිදී දානයේ අවසානයේදී නව දිවියට පා තබන යුවළ වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා සෙත් පිරිත් දේශනයක් පවත්වලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පහත විස්තර වන්නේ මංගල දිනයේදී කෙරෙන චාරිත්‍රයන් සංක්ෂිප්ත විදිහට. මනාලයා පැමිණේ. මනාල මහතා සහ ඔහුගේ නෑ පිරිස සුබ මොහොතින් නිවසින් පිටව මනාලියගේ නිවස වෙත පැමිණෙති. මනාලයා සහ ඔහුගේ නෑදෑ පිරිස සුබ මොහොතකින් නිවසින් පිටත් වෙලා මනමාලියගේ නිවසට පැමිණෙනවා. මනාලියගේ දෙමව්පියෝ හෝ වැඩිහිටි නෑ යුවලක් පෙරමගට ගොස් ඔවුන් පිළිගන්නවා. ඉක්බිති එළන ලද පාවාඩ පිටින් මනාලයා හා දෙවැනි මනාලයා වශයෙන් පැමිණෙන ඔහුගේ යහළුවාත් ඒ පසුපසින් නෑදෑයොත් නිවසෙහි දොරටුව ළඟට පැමිණෙනවා. එහිදී මනාලියගේ බාල සොහොයුරෙක් මනාලයාගේ පා දොවයි. ඒ වෙලෙහි පා දොවන්නාට තෑගි වශයෙන් ගල් බැඳි මුද්දක් මනාලයා වතුර බේසමට දමයි. මැණික් ගල් ඔබ්බවපු මුද්දක් මනමාලයා වතුරට දමනවා.
පාවඩ එළූ රජකයාටද මනාලයා හෝ ඔහුගේ පක්ෂය වෙනුවෙන් මුදලක් තෑගි දීම සිරිතකි. මනමාලයට පාවඩ එළපු රජකයාට ඒ පාවඩ එළෙන කෙනාට මුදලක් තෑගි දීමත් එක සිරිතක්. සමහර පළාත්වල මේ බුලත් හුරුල්ලේ ඇති බුලත් කොළ ගණන මනාලයාගේ පක්ෂයෙන් එදින මංගල උත්සවයට පැමිණෙන නෑදෑයන්ගේ ගණනට සමාන වෙයි. බුලත් හුරුල්ලක් දෙනවා. ඒ අරගෙන එන්න බුලත් හුරුල්ලේ තියෙනවා සමහර ප්‍රදේශවල එදාට මංගල දිනයට මනමාලයාගේ පැත්තෙන් සහභාගී වෙන පිරිස කොච්චරක්ද කියලා අඳුන ගන්න පුළුවන්. ඒ පැමිණෙන ගානට ගැලපෙන විදිහට තමයි බුලත් හුරුල්ලේ බුලත් කොළ ගාන තියෙන්නේ. පෝරුවේ චාරිත්‍ර. පෝරුවේ චාරිත්‍ර මංගල දිනයේ කෙරෙන වැදගත්ම චාරිත්‍ර. මගුල් පෝරුව සාමාන්‍යයෙන් අඩි 4ක් 3ක් පමණ වූ අඟල් 7-8ක් උස මිටි වේදිකාවක්. උස පළල 4.3ක අඟල් 7-8ක් උස මිටි වේදිකාවක්. පුරාණයේදී කොහොඹ ලෑලි වලින් සෑදීම සිරිත වුණත් මේ කාලේදී කුමන වර්ගයේ හෝ ලෑලි වලින් මගුල් පෝරු නිර්මාණය කරනවා. මගුල් පෝරුව කලාකරුවෙකු ලවා හැකිතරම් විචිත්‍ර අන්දමින් අලංකාර කිරීමද වැදගත් අංගයක් විදිහට සලකනවා. කලාකරුවෙකු අතින් මගුල් පෝරුව ඉතාමත් ලස්සනට සැරසීමත් නිර්මාණය කිරීමත් අගේ කොට සලකන කාරණාවක්. මගුල් පෝරුව මත පැදුරු එල්ලා සුදු රෙද්දක් අතුරා ඒ මත ලෙලි අරින ලද පොල් ගෙඩියක් හා හාල් සේරු දෙකක් තබා රිදී කාසි විසුරුවනු ලැබේ. මගුල් පෝරුව මත පැදුරක් එළනවා සුදු රෙද්දක් අතුරලා ඒ මත ලෙලි අරින ලද ඔයන ලද පොල් ගෙඩියක් හා හාල් සේරු දෙකක් තබලා කාසි විසිරවීමක් කරනවා. මේ තියෙන්නේ ඒ වගේ නිර්මාණය කරපු සූදානම් කරලා තියෙන මගුල් පෝරුවක්. මෙතන ඔබට පේනවා බුලත් තියෙනවා. ඒ වගේම අර විදිහට සුදු රෙදි සහ කලාලයක් අතුරුලා තියෙනවා. ඒ වගේම පොල් ගෙඩියක් තියෙනවා. උඩරට සමහර පෙදෙස්වල පෝරුව මත මෝල් ගහක්ද තබනු ලැබේ. මෝල් ගහකුත් තියෙනවා සමහර ප්‍රදේශවල නම්. උඩරට සමහර ප්‍රදේශවල මගුල් පෝරුව පිළියෙල කරන්නේ පිරිත් මණ්ඩපයේ මෙන් ඉදිරිපස නැගෙනහිරට මුහුණලාය. නැගෙනහිර පැත්තට මුහුණ අරවලා තමයි මගුල් පෝරුව මේ විදිහට හදන්නේ. පෝරුවේ කොන් 4 පහන් දැල්වීමට පුන් කලස් 4ක්ද තබනු ලැබේ. පුන් කලස් 4ක් තියෙනවා. පහන් දැල්වීම සඳහා මේ විදිහට පහන් දල්වන්න පුන් කලස් 4ක් තියලා තියෙනවා. සුබ මොහොතින් මනාලයා වම් පසිනුත් මනමාලයා වම් පසින් මනාලිය දකුණු පසිනුත් පෝරුවට නංවනු ලැබේ. මනාලිය පෝරුවට නංවන්නේ මනාලියගේ මාමා කෙනෙකු විසිනි. මනාලියෝ පෝරුවට නංවන්නේ මනාලියගේ මාමා කෙනෙක්. මනාලයා පෝරුවට නංවන්නේ මනාලයාගේ පියා හෝ වැඩිහිටි කෙනෙක් විසින්. ඉක්බිති වැඩිහිටි නෑයෙකු හෝ පෝරුවේ චාරිත්‍ර පිළිබඳ ප්‍රවීණයෙකු විසින් චාරිත්‍රානුකූල ස්තෝත්‍ර හා අෂ්ටක කියනු ලැබේ. ඊට පස්සේ වැඩිහිටි නෑදෑ කෙනෙක් හෝ චාරිත්‍ර පිළිබඳ දන්න ප්‍රවීණ කෙනෙක් හෝ චාරිත්‍රානුකූලව ස්තෝත්‍ර ගායනා කිරීම සහ අෂ්ටක ගායනාව සිද්ධ කරනවා. අනතුරුව මනාලියගේ මාමා විසින් මනාලයාගේ වම් අතේ සුළඟිල්ලත් මනාලියගේ දකුණු අතේ සුළඟිල්ලත් සේද හොයකින් සුදු නූලකින් පිරිත් නූලක් වෙන්නත් පුළුවන්. රන් කෙන්දකින් බැඳ රන් කෙන්දකින් හරි පිරිත් නූලකින් සුදු නූලකින් බැඳලා කෙන්ඩියකින් අතපැන්වත් කරනු ලැබේ. අතපැන්වක් කිරීමක් කරනවා. අනතුරුව මනාලයා මනාලියට තැලිපිලි පළඳවයි. ආභරණ තියෙන ඒවා පළඳවනවා. මුදු මාරු කිරීම සිදුවන්නේද මෙහිදී. මුදු මාරු කරනවා. මනාලිය ගාව තියෙන මුද්ද මනමාලයටත් මනමාලිය ගාව තියෙන මුද්ද මනමාලයටත් දීලා ඒ විදිහට මුදු මාරු කරන මනාලයා විසින් මනාලියගේ මෑණියන්ට සුදුරෙදි යාර 10ක් පරිත්‍යාග කිරීමද සිරිතකි. සුදුරෙදි යාර 10ක් පරිත්‍යාග කරනවා. මනාලියගේ පැත්තෙන්ද මනාලයාට තෑගි භෝග දීමද සමහර ප්‍රදේශවල සිද්ධ වෙනවා. මනාලියගේ පැත්තෙන් මනමාලයට තෑගි භෝග දීම සමහර ප්‍රදේශවල දකින්නට ලැබෙන චාරිත්‍රයක්. මනාල යුවල මංගල පෝරුවේ සිටිද්දී කන්‍යාවන් විසින් ජයමංගල ගාථා කියා ආශිර්වාද කිරීමද
අනිවාර්යෙන් කරන සිරිතක්. ජයමංගල ගාථා ගායනා කිරීම කන්‍යාවියන් විසින් තමයි මේ ජයමංගල ගාථා ගායනය කරන්නේ. මෙහිදී පැහැදිලිව පෙනෙන බෞද්ධාගමික එකම සිරිත විදිහට සලකන්න පුළුවන්කම තියෙන්නේ ජයමංගල ගාථා ගායනා කිරීම. අනතුරුව නව යුවල දෙමව්පියන් ඇතුළු වැඩිහිටි ඥාතීන්ට බුලත් හුරුළු දීමෙන් පසුව පෝරුවෙන් බැසීමට නියමිත සුබ මොහොතේදී අතිනත්ගෙන පෝරුවෙන් බසිති. මෙවිටම චාරිත්‍රයක් වශයෙන් පොල් ගෙඩියක් දෙපළු කිරීමද සිරිතක් වශයෙන් සිදු කෙරේ. පොල් ගෙඩිය සමව දෙකට බිඳී පොල් බෑ උඩුකුරුව සිටියේ නම් පොල් ගෙඩිය සමව දෙකට බිඳී පොල් බෑ දෙක උඩුකුරුව උඩ පැත්තට හැරිලා හිටියානම් විවාහය ඉතා සාර්ථක වේ යයි විශ්වාසයක් පවතිනවා. ඉක්බිති මංගල කිරිබත නවයෝලට හා නෑයන්ට දෙති. මංගල කිරිබත ලබා දෙනවා. මංගල කිරිබත මනාලයා මනාලියටත් මනාලිය මනාලයාටත් කැවීම සාමාන්‍ය සිරිතක්. මේ කාලේ නම් කිරිබතේ තැන අරගෙන තියෙන්නේ කේක්. ඒ නිසා කේක් තමයි මනාලයා මනාලියටත් මනාලිය මනාලයාටත් කවන්නේ. ඉක්බිති බත බුලතින් කාටත් සංග්‍රහ කරනවා. මනාලිය මනාලයා විසින් දෙන ලද සාරියෙන් සැරසෙනවා. මනාලිය මනමාලයා දෙන සාරියෙන් ලස්සනට සැරසෙනවා. මනාලිය කැඳවාගෙන යාමට නියමිත සුබ මොහොතට කලින් මනාල යුවල දෙමව්පියන්ගේ දෙපා වැඳ අවසර අරගන්නවා. එසේම සියලු වැඩිහිටි නෑයන්ටත් වැඳ අවසර ගැනීම සාමාන්‍ය සිරිතක්. මනාලියට ඔවා බස්. දීග යන දුවට පියා හෝ වැඩිහිටියෙකු විසින් ගිහි ජීවිතයේ පැවතිය යුතු අන්දම පිළිබඳව මෙහිදී අවවාද දීමද පෙර සිට පැවතෙන සිරිතකි. ඉස්සර ඉඳලම පැවතගෙන එන සිරිතක් පියා විසින් හෝ එහෙම නැත්නම් වැඩිහිටියෙකු විසින් මේ අවවාද ලබා දෙනවා. බමුණු පියෙකු විසින් දීග යන සිය දියණියට අවවාදයක් කාව්‍යසයකට එන්නේය. බමුණු පියෙකු විසින් දීග යන සිය දියණියට දෙන අවවාදයක් කාව්‍යසේකරයේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. එක කවියක් තමයි මේ කවිය. නොකියා සිය හිමිට නැතිවද උතුරු සලුපට ගමන්නික් මංකොට නොයන් නුඹ වසනගෙන් පිටතට. පැරණි බෞද්ධ සාහිත්‍යයේ මේ වගේ අවවාද ගොඩක් දකින්න ලැබෙනවා. එහිදී අවවාද දී ඇත්තේ පානිග්‍රහණයට අත ගැනීමට පෙර ආතුවයි. පානිග්‍රහණය කියලා කියන්නේ අත ගන්න කලින්. අතිනත අල්ලගෙන විවාහයට පත් වෙන්න කලින්. සෙට දවසෙහි මාගේ දියණිය ස්වාමි කුලය කරා යන්නේ යයි ධනංජය සිටුතුමා ස්වකීය දියණිය වූ විසාකාවන් ළඟට කැඳවා ආදරණීය දියණියනි ස්වාමි කුලයෙහි වසන්නේ විසින් මෙසේ හැසිරිය යුතුයයි ඇයට අවවාද 10ක් දුන්නේය. මේ අවවාද එබඳු අවස්ථාවක කවර දියණියකටත් ගැළපෙන පොදු උපදේශයෝය. ප්‍රහෙලිකා ස්වරූපයෙන් ඇති ඒ අවවාද 10 මෙන්න මෙහෙමයි. ඇතුළත ගින්න පිටතට නොදිය යුතුය. පිටත ගින්න ඇතුළට නොගත යුතුය. දෙන්න හටම දිය යුතුය. නොදෙන්නහුට නොදිය යුතුය. දෙන්නහුටද නොදෙන්නහුටද දිය යුතුය. සුවසේ හිඳගත යුතුය. සුවසේ අනුභව කළ යුතුය. සුවසේ නිදාගත යුතුය. ගින්න පිදිය යුතුය. ගෘහ දේවතාවා වැඳිය යුතුය. නැවත වතාවක් බලමු. ඇතුළත ගින්න පිටතට නොදිය යුතුය. පිටත ගින්න ඇතුළට නොගත යුතුය. දෙන්නහටම දිය යුතුය. නොදෙන්නහුට නොදිය යුතුය. දෙන්නහුටද නොදෙන්නහුටද දිය යුතුය. සුවසේ හිඳගත යුතුය. සුවසේ අනුභව කළ යුතුය. සුවසේ නිදාගත යුතුය. ගින්න පිදිය යුතුය. ගෘහ දේවතාවා වැඳිය යුතුය. අනේපිඬු සිටුතුමා චූල සුභද්‍රාවන්ට දුන්නේත් මේ අවවාද 10යි. අනේපිඬු සිටුතුමාගේ දියණී චූල සුභද්‍රාවට අනේපිඬු සිටුතුමා දීලා තියෙන අවවාද 10ත් මේ අවවාද 10මයි. උග්ගනම් තැනැත්තෙකු විසින් දීග යන තම දරුවන්ට දූවරුන්ට
බුදුරදුන් ලබාද අවවාද කර වූ අවස්ථාවක් අංගුත්තර නිකායේ එන්නේ. උග්ග කියන තැනැත්තා දීගයන්න තමන්ගේ දියණිවරුන්ට බුදුරජාණන් වහන්සේ ලබා අවවාද කරවලා තියෙනවා. එම අවවාදයට ඇතුළත් වූයේ සැමට පළමු උදෙන්ම නැගිටිය යුතුය. පුබ්බුට්ටායිනි. හැමට කලින් හැම දිනාට කලින් උදේම නැගිටින්න ඕනේ. සියල්ල සොයා බලා සැමට පසුව නින්දට යා යුතුය. හැම දෙයක්ම හොයලා බලලා පස්සේ නිදා ගන්න යන්න ඕන. පච්චානිපාතිනි කරන කියන හැම එකක්ම හිමියාගේ අනුමැතියෙන්ම සිදු කළ යුතුය. කිංකාර පටිස්සාවිනි හිමියාගේ සිත් ගන්නා ලෙස හැසිරිය යුතුය. මනාපචාරිනී ප්‍රියමනාප තෙපුල් බිනිය යුතුය. ප්‍රියවාදිනී කියලා සඳහන් වෙනවා. උග්ග කියන පුද්ගලයාගේ දියණිවරුන්ට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු සඳහන අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙන්නේ. පුබ්බුට්ටායිනි හැම දිනකට කලින් නැගිටින්නට ඕන. සියල්ල හොයා බලා පස්සේ නින්දට යන්න ඕන. පච්චානිපාතිනි කරන කියන හැම දෙයක්ම හිමියාගේ අනුමැතිය අනුව කරන්නට ඕන. කිංකාර පටිස්සාවිනි හිමියාගේ සිත් ගන්නා ලෙස හැසිරෙන්නට ඕන. මනාපචාරිනි ප්‍රියමනාප තෙපුල් කතා කරන්නට ඕන. ප්‍රියවාදිනි වර්තමානයේදී දීග යන දියණියට බොහෝ විට අවවාද දෙන්නේ පියා නොව පවුලේ බහුශ්‍රෘත වැඩිහිටි නෑදෑ කෙනෙක්. අවසානයේදී මනාලයාගේ පිරිස තමනට ලැබුණු සංග්‍රහ ආදියට මනාලියගේ දෙමව්පියන් ඇතුළු නෑදෑ පිරිසට ස්තුති කොට පිටවීමට නියමිත සුබ මොහොතින් නවයෝල කැඳවාගෙන ගම්බලා වැඩම කරනවා. අවසානයේදී මනමාලියගේ පිරිස තමන්ට ලැබුණු සංග්‍රහ ආදියට මනාලයාගේ පිරිස තමන්ට ලැබුණු සංග්‍රහ ආදියට මනාලියගේ දෙමව්පියන් ඇතුළු නෑදෑ පිරිසට ස්තුති කරලා පිට වෙලා යනවා නියමිත සුබ මොහොත ආවට පස්සේ. ඉතින් මේවා තමයි විවාහ මංගල චාරිත්‍ර විදිහට විවාහය හා සම්බන්ධ සිරිත් විරිත්. දීර්ඝව සාකච්ඡා කරන්නට හැකියාවක් නැහැ. පාඩම දීර්ඝ වෙන නිසා අපි පාඩමේ තියෙන තොරතුරුම සාමාන්‍ය විදිහට සාකච්ඡා කරගෙන ගියේ. ඉතින් මේ වීඩියෝ පාඩම් නැවත නැවත බලනකොට අවශ්‍ය කරන විෂය කරුණු ඔබට මතකයේ රඳවා ගන්නට පුළුවන්කම තියෙනවා. එසේනම් නැවත නැවතත් මේ වීඩියෝ පාඩම් නරඹමින් දහම් පාසල් අවසාන විභාගයේ ඉතාමත් හොඳින් සමත් වෙන්නට ඔබට දහම් පාසල් අවසානයේ බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය කරුණු ඒකරාශී කරගන්නට කියලා මතක් කරන ගමන් ඊළඟ කොටසින් 3 වෙනි කොටසෙන් හමු වීමේ බලාපොරොත්තු වීමේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.